ධර්මානුශාසනාව වැඩමවා හිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණුවිට සඳවිමල සේනාසන වාසී කැලණි විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මහරගම ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් නුගේගොඩ සුබද්‍රාරාම පටුමග ලලිතා ජයවර්ධන මහත්මිය ප්‍රධාන දූදරු පිරිස, පානදුර වලපල කළුකපුගේ රොස්ලින් පෙරේරා මහත්මිය, නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත, සුජීවනී සමරසිංහ මහත්මිය සමග ජිනූක සමරසිංහ පුතු, ගල්කිස්ස විද්‍යාලපාර නදීෂා දිල්ෂානී සේනාරත්න මහත්මිය ප්‍රධාන පිරිස සමග කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ කල්යාණ මිත්‍ර උපාසිකාවන් පිරිසක්. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒවමේව කෝ බ්‍රාහ්මන තිට්ඨන්තේව නිබ්බානං තිට්ඨති නිබ්බාන ගාමිනී මග්ගෝ තිට්ඨාමහං සමාදපේතා අතචපන මම ශාවකා මයා ඒවං ඕවදීයමානා ඒවං අනුශාසියමානා අපේ කච්චේ අච්ඡන්ත නිට්ඨං නිබ්බානං ආරාධින්ති ඒකච්චේ නාරාධින්ති එත්තක්‍යාහං බ්‍රාහ්මන කරෝමි මග්ගක්කායිහං බ්‍රාහ්මන තථාගතෝති. ශ්‍රද්ධා බුද්ධි සම්පන්න ධර්ම ශ්‍රවණාබිලාසී කාරුණික පින්වත්නි, අද මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ ගුවන්විදුලි සංස්ථාව මගින් ප්‍රචාරය කරනු ලබන තවත් එක් ධර්ම දේශනාවක් සඳහා තමන්ගේ අවධානය යොමු කරලා ඒ ධර්මය ශ්‍රවණය කිරීමට. පින්වත්නි, අද මේ ධර්ම දේශනාව සඳහා අප මාතෘකාව කරගත්තේ මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයට අයත් දේවදහ වර්ගය කියන වර්ගයට අයත් එක්තරා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම ගණක මොග්ගල්ලාන සූත්‍රය. ගණක මොග්ගල්ලාන සූත්‍රය. මේ සූත්‍රයේ නමින්ම මේ සූත්‍රය කා අරඹයා දේශනා කරපු එකක්ද කියන එක පැහැදිලි කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර පූර්වාරාමය නම් වූ ආරාමේ වැඩවසන කාලෙක පින්වත්නි, මේ ගණක මොග්ගල්ලාන කියලා එක්තරා බ්‍රාහ්මණෙක් බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා වන්දනා කරලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කරනවා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මොකද්ද මේ අහන ප්‍රශ්නය? පින්වත්නි, මේ ගණක මොග්ගල්ලාන කියලා නම ඇහෙනකොට ඔයත්තන්ට මතකයට නැගෙන්න ඕනේ මේ ගණක කියන වචනේ තේරුම. ගණක කියලා කියන්නේ ගිනීම නැත්තම් ගණන් කිරීම කියන කාර්යය. මේ පුද්ගලයා මේ ගණන් කිරීම නැත්තම් ගිනුම්කරණය, අපි වර්තමාන ව්‍යවහාරින් කියනවා නම් මේ ගණකාධිකරණය, ගිනුම්කරණය වගේ විෂයක් කරන වෘත්තිකයෙක්. නැත්තම් ඒ කාලේ සමාජයේ හැටියට ගණකාධිකාරීවරයෙක් කියලා කියන්නත් පුළුවන්. මෙයාගේ නම ගණක මොග්ගල්ලාන. නැත්තම් ඒ වෘත්තියේ යෙදෙන හින්දා තමයි මෙයාට ගණක මොග්ගල්ලාන කියලා කියන්නේ. මෙයාගේ නම මොග්ගල්ලාන. මේ බ්‍රාහ්මණතුමා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පින්වත්නි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මේක වැදගත් ප්‍රශ්නයක්. මේක සමස්ත බුද්ධ ශාසනයට, ඒ වගේම ඔයත්තන්ගේ එදිනෙදා ජීවිතයටත් ඊටාම වැදගත් දෙයක් හින්දා ඊටා සාවධානව අහන් ඉන්න කියලාත් මතක් කරනවා. පින්වත්නි, මේ ගණක මොග්ගල්ලාන බමුණා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, බවත් ගෞතමයන් වහන්සේ, මේ පූර්වාරාම කියන මේ ප්‍රාසාදය දිහා බලනකොටත් මෙන්න මෙහෙම ලක්ෂණ 3ක් ප්‍රකට වෙනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේ අනුපූර්ව ශික්ෂණයෙන්, අනුපූර්ව ක්‍රියාවෙන් සහ අනුපුබ්බ පටිපදාවෙන්, අනුපූර්ව කියලා කියන්නේ පිළිවෙලකින් යන, ටික ටික වෘද්ධියටපත් වෙන, ටික ටික දියුණු වෙන ප්‍රතිපදාවකින් තමයි මේ පූර්වාරාමයක් ගොඩනගලා තියෙන්නේ. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේ මේ බ්‍රාහ්මණයන්ගේ අධ්‍යාපන ක්‍රමය, මේ බ්‍රාහ්මණ දරුවෙක්ට කොහොමද පොඩි කාලේ ඉඳන් අධ්‍යාපනය ලබලා දෙන්නේ කියන මේ ක්‍රියාමාර්ග ටිකත් මේ අනුපූර්ව පිළිවෙලකින් තමයි කරගෙන යන්නේ. ඒ වගේම ස්වාමීනි, මේ සමාජයේ ඉන්නවා දුනු ආයෝ කියලා කට්ටියක්. මේ දුනු නැත්තම් දුනු කර්මයේ යෙදෙන කට්ටිය. දුනු ආයන්ගේ පුහුණුව පවා මේ අනුපූර්ව පටිපාටියකින් තමයි කෙරෙන්නේ. ඒ විතරක් නෙමේ ස්වාමීනි, මේ ගණකයෝ වෙච්ච අපි නැත්තම් මේ ගිනුම්කරණය පිළිබඳ කටයුතු කරන අපි පවා අපි ළඟට ආධුනිකයෙක් ආවට පස්සේ අපි මොකද කරන්නේ? ඔහුටත් මේ අනුපූර්ව ප්‍රතිපදාවකින් නැත්නම් ටික ටික දියුණු වෙන ක්‍රමයකින් තමයි ඒ අයව හික්මවන්නේ. මම ඔබ වහන්සේගෙන් විමසන්නේ ස්වාමීනි, ඔබ වහන්සේගේ ශාසනයේත් කෙනෙක්ව හික්මවනකොට මෙන්න මෙහෙම අනුපූර්ව ශික්ෂාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක්, අනුපූර්ව ක්‍රියාවක්
තියෙනවද කියලා මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. පින්නනි බුදුරජාණන් වහන්සේකට පිළිතුරක් දෙනවා බ්‍රාහ්මණය ඔව් එහෙම කියලා කියන්න පුළුවන්. එහෙම ප්‍රතිපදාවක් මේ ශාසනයේ තියෙනවා. කොහොම ප්‍රතිපදාවක්ද? ඒක හරියට උන්වහන්සේ උදාහරණයකින් දේශනා කරා පින්වත්නි මෙහෙම. බමුණ හරියට මේ අශ්වයන් দমনය කරන කෙනෙක්. දැන් පින්වත්නි අපි දන්නවා බුදුරජාණන් වහන්සේට කියන එක්තරා ගෞරව නාමයක් තියෙනවා පුරිස ධම්ම සාරති කියලා. ඒ කියන්නේ පුරුෂයන් দমনය කරන අය අතරින් අග්‍රයි කියලා. ඒ වගේම මේ අශ්වයන් দমনය කරන අය අතරින් අග්‍ර අයට කියනවා අස්ස ධම්ම සාරති කියලා. එතකොට මෙන්න මෙහෙම අශ්වයන් দমনය කරන කෙනෙක් ගාවට තව කෙනෙක් ගෙනල්ලා දෙනවා මේ සයින්දව කුලේ නැත්නම් ඉතා උසස් කුලයක තරුණ අශ්වයෙක් මෙයාව හීලෑ කරලා දෙන්න කියලා. මෙන්න මෙහෙම ගෙනල්ලා දුන්නට පස්සේ මේ අශ්ව ධම්මසාරද නැත්නම් මේ අසුන් මෙල්ල කරන පුද්ගලයා මුලින්ම හරියට අර අශ්වයාට කටකලියාවක් යොදලා නැත්නම් මේ කටකලියාව කියන උපකරණය යොදලා මුලින්ම පටන් අරගෙන ක්‍රමක්‍රමයෙන් මේ අශ්වයාව මෙල්ල කරනවා වගේ පින්වත් බ්‍රාහ්මණය මේ මගේ ශාසනයේ මෙන්න මෙහෙම අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඊටාම වැදගත් කරුණු 8ක් දේශනා කොට වදාළා. පින්වත්නි මේ කරුණ අපි මේ ධර්ම දේශනාවට මාතෘකා කරගත්තේ මේ අනුපූර්ව ප්‍රතිපදාව නැත්තම් මේ ක්‍රමක්‍රමයෙන් යමක් දියුණු කරන හැටි ගැන අවබෝධයක් නැතිකම නිසා මේ සමාජයේ මේ ගිහි සමාජයේ විතරක් නොවේයි පැවිදි සමාජයේත් විවිධාකාර තරාතිරම් වල ඉන්න පුද්ගලයන් අතරත් මහා ගැටලුකාරී තත්වයක් ඇති වෙලා තියෙන කාලයක් වකවානුවක් මේ අපි පසු කරමින් ඉන්නේ. ලංකාවේ පමණක් නොවේයි ලොව පුරාමත් එහෙමයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරන්නේ හරියට මහා සාගරය අපි වෙරළට ගිහිල්ලා මහා සාගරයේ දෙසට ගමන් කරනකොට ක්‍රමක්‍රමයෙන් මොහොත ගැඹුරු වීගෙන යනවා වගේ මේ ශාසනයට බැස ගන්නා කෙනාට ක්‍රමක්‍රමයෙන් තමයි දියුණුව ලැබෙන්නේ. ඒ හින්දා මේකේ තියෙනවා අනුපූර්ව ශික්ෂාවක්. ශික්ෂාව කියලා කියන්නේ හික්මවීමක්. ඒ වගේම අනුපූර්ව ක්‍රියාපටිපාටියක්, අනුපුබ්බ ක්‍රියාවක් තියෙනවා. ඒ වගේම ඒ දෙකින් පස්සේ එළඹෙන ප්‍රතිපදාව පවා අනුපූර්වයි නැත්තම් ටික ටික තමා දියුණු වෙන්න කියන එක ඒත්තු ගන්නන්නයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතු කරන්නේ. පින්වත්නි කොයිතරම් හොඳ දෙයක් වුණත් කොයිතරම් හොඳ ක්‍රියාපටිපාටියක් වුණත් මේ ක්‍රියාපටිපාටිය නිසා බොහෝ දෙනාට යහපතක් දීර්ඝකාලීනව ඇති වෙනවා වුණත් අපි බුද්ධිමත්ව හිතලා බලන්න ඕනේ මේ ක්‍රියාව පටන් ගන්න කොහොමද? පටන් ගන්න ඕනේ ඊටාම සරල තැනින්. ඊටාම සුළු පරිමාණයෙන් පටන් අරගෙන කාලයත් සමග අනිත් අයට ඒකෙන් අවහිරයක් නොවන පරිදි වැඩි වේගයකින් නැතුව ඊටාම හිමිනුත් නැතුව මධ්‍යම ප්‍රමාණයක වේගයකින් ඕනේ මේ ක්‍රියාපටිපාටිය ටික ටික ඉදිරියට ගෙනියන්න. මෙන්න මේකයි මේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ ක්‍රියා, අනුපුබ්බ පටිපදා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. හොඳයි. ඉතින් මේ බ්‍රාහ්මණය අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ ඊටාම පැහැදිලිව පින්වත්නි කරුණු 8කින් යුක්තව මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මොකක්ද මේ අනුපුබ්බ ක්‍රියාව, මොකක්ද මේ අනුපුබ්බ ප්‍රතිපදාව, මොකක්ද මේ අනුපුබ්බ ශික්ෂාව කියන එක මෙන්න මෙහෙම පැහැදිලි කර වදාලා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය මේ අපි ගාවට මේ තථාගතයන් වහන්සේ ගාවට යම් තරුණයෙක් ඇවිල්ලා මේ බුදුදහම පිළිබඳ පැහැදිලා ඔහුට මේ ශාසන ප්‍රතිපදාව අනුගමනය කරලා නිවන් දකින්න ඕනේ කියලා අපිට දැනුම් දුන්නොත් අපි මුලින්ම මොකද්ද කරන්නේ? ඒ සුදුසුකම් පරීක්ෂා කරලා බලලා මේ තරුණයාව මහාන කරනවා නැත්නම් පැවිදි කරනවා. පැවිදි කරාට පස්සේ මොකක්ද අපි මුලින්ම කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පින්වත්නි පළවෙනි පියවර බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මුලින්ම බ්‍රාහ්මණය අපි මේ තරුණයාව සීලයක පිහිටවනවා. ඒ කියන්නේ සීලය කියන එකේ ඔහුව ප්‍රතිස්ථාපනය කරනවා, හොඳට පහදවනවා, හොඳට එහි හික්මවනවා. පින්වත්නි සීලය කියලා කියන්නේ කය වචන දෙකේ සංවරය.
දැන් අපි දන්නවා මේ බුද්ධ ශාසනයේ අවසාන නිෂ්ඨාව නැත්නම් පරම නිෂ්ඨාව නිර්වාණය කියන එක අවබෝධ කරන්නේ කෙනෙක්ගේ හිතෙන්. නැතුව මේ භෞතික දෙයකින් නෙමෙයි. හැබැයි මේ හිත දමනය කරනවා කියන එක කරන්න කලින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කෙනෙක් කය සහ වචනය සංවර කරගන්න ඕනේ. එතකොට කය වචනය සංවර කරගත්ත නැති කෙනෙක්ට කවදාවත් හිත දමනය කරනවා කියන එකක් වෙන්නේ නැහැ කියන එකයි මේකේ අදහස. පළවෙනි පියවර වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ බ්‍රාහ්මණය මේ පැවිදි වෙච්ච නවක පැවිද්දට අපි දෙන පළවෙනි අවවාදය ඔබ සීලයක පිහිටන්ඩ. ඔබ භික්ෂුවක් වශයෙන් ප්‍රාතිමෝක්ෂ සංවරයේ පිහිටන්න ඕනේ. කය වචනය දෙක මුලින්ම සංවර කරගන්න. ඒ ඔබ සමාදන් කරවන ඔබ සමාදන් වෙන විනය ශික්ෂා පද ඊට ගෞරවයෙන් සමාදන් වෙලා ඒ සීලය ඔබට පුළුවන් උපරිම රකින්න උපරිමයෙන් රකින්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා කියලා සඳහන් කරා. ඒක තමයි පළවෙනි පියවර. ඕනම තැනක පළවෙනි පියවර සීලය. පින්වත්නි දෙවෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණය දෙවන අධියර වශයෙන් මම ඒ නවක පැවිද්දට නැත්නම් අලුතෙන් මහාන වෙච්ච භික්ෂුවට අපි දේශනා කරන අවවාදය ඔබ ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ පිහිටන්න ඕනේ. ඉන්ද්‍රිය සංවරයේ පිහිටන්න ඕනේ. මොකද්ද මේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ පින්වත්නි? අපි දන්නවා අපිට තියෙනවා ඉන්ද්‍රියන් 6ක්. චක්කු සෝත ගාන જીවහා කාය මන කියලා. එතකොට මේ චක්කු කියන්නේ ඇස. ඇසින් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ දැනගෙන, දිවෙන් රසය විඳලා, අපේ ශරීරයෙන් පහස විඳලා, ඒ වගේම හිතෙන් අරමුණු අරගෙන බුදුරජාණන් වහන්සේගේ අවවාදය ඒවෙන් අරමුණු ගත්තට බාධාවක් නැහැ. අරමුණු අරගෙන ඒවා ග්‍රහණය කරගන්න එපා. ඒවා අනුව්‍යංජන වශයෙන් ගන්න එපා. ඒවා කොටස් වශයෙන් මෙනෙහි කරන්න එපා. දැක්ක දේ දැක්ක කියලා විතරක් හිතලා අන්න එතනින් අමතක කරන්න කියන අවවාදය මේ භික්ෂුවට ලබා දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ කියන්නේ පින්වත්නි අරමුණක් අරගෙන එහි ඕනවට වඩා ඇලෙන්න යන්නේ නැතුව, උපාදානය කරගන්න යන්නේ නැතුව ඒක දැක්ක මතින්ම නැත්තම් දැක්ක වශයෙන්ම හිතලා එතනින් එහාට අනුව්‍යංජන වශයෙන් ගණ්ඩ යන්න එපා කියන අදහසයි මේකේ තේරුම. පළවෙනි පියවර සීලය, දෙවෙනි පියවර ඉන්ද්‍රිය සංවරයේ පිහිටවීම. පින්නත තුන්වෙනි පියවර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රාහ්මණය ඊළඟට තථාගතයන් වහන්සේ ලබා දෙන උපදෙස තමයි ආහාරයේ පමණ දැන වළඳන්න ඕනේ. නැත්තම් භෝජනේ මත්ඤ්‍යුතා කියලායි පාළියේ සඳහන් වෙන්නේ. පින්නන්දි මොකද්ද මේ ආහාරයේ පමණ දැන වළඳනවා කියන එක? ඒ වගේම මේ බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ඒ භික්ෂුවට අපි අවවාද දෙනවා. ඔබ ආහාරය ලබා ගන්න කලින් හැමතිස්සෙම ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න ඕනේ. පින්වත්නි භික්ෂු ශාසනයේ භික්ෂුන් වහන්සේලා දාන වළඳන්න කරින් හැමදාම ප්‍රත්‍යවේක්ෂාව කියලා එකක් කරනවා. නැත්තම් මේ ආහාරය තමා ලබා ගන්නේ මොකටද කියන කරුණ තමන්ටම සිහිපත් කරනවා. ඒක විවිධාකාරයෙන් අපි සිංහලෙන් අර්ථ දක්වලා තියෙනවා, සිංහලෙන් තේරුම දක්වනවා. ඒකේ ප්‍රධාන අදහස මේකයි. මම මේ ආහාරය ලබා ගන්නේ මේ කය සැරසීමට නොවේ. කාය ශක්තිය වර්ධනය කරගන්න නොවේ. ක්‍රීඩා පිණිස නොවේ. ශරීරයේ අඩුතැන් පුරවගන්න, අලංකාර කරගන්න, මේ මණ්ඩනය කරගන්න ආදී මේ අලංකාර කරන පක්ෂය පිළිබඳ නොවේ. හුදෙක්ම මේ ශාසන බ්‍රහ්මචර්යාවේ අපි හැසිරෙන කාලය තුල ශරීරය නිරෝගීව තබා ගන්න, මේ විවිධාකාර වේදනාවලින් තොරව තබා ගන්න හුදෙක් යැපීම පිණිස පමණයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඔන්න ඔය කාරණය නිතර තමන් මතක් කරන්න ඕනේ කියන එකයි මේ අදහස. අන්න ඒ වගේ මෙන්න මේ ඊළඟට මතක් කරේ ආහාරයේ පමණ දැන වළඳන්න කියලා. ඊළඟ කාරණේ පින්වත්නි, දැන් මෙන්න මේ කාරණේ කියනකොට ඔයයන්ට හිතෙන්න පුළුවන් මෙන්න මේක ප්‍රායෝගික දෙයක්ද? නිදි වැරීමෙහි ඔබ පුරුදු වෙන්න ඕනේ. දැන් නිදි වරනවා කියනක ඔයත් දන්නවා. සාමාන්‍යයෙන් නිදිය ගන්න වෙලාව නිදිය නොගෙන නැත්නම් නිදා නොගෙන අපි යම් කාලයක් යම් වැඩක යෙදෙනවා කියන එකයි අපි සාමාන්‍යයෙන් නිදි වරනවා කියලා අදහස් කරන්නේ. හැබැයි මෙතන බුදුරජාණන් වහන්සේ අදහස් කරන්නේ නිදි වැරීමෙහි පුරුදු වෙන්න ඕනේ කියලා. නිදිය ගන්න නැත්නම් අපි නිදාගන්ත නොයුතු තැන නිදා ගන්න ඕනේ නැති අවස්ථාවලත් සමහර වෙලාවට අපිට යම් යම් ආකාරයෙන් නිදිය ගන්න අවස්ථාව ලැබෙනවා. නිදිය ගන්න හිතෙනවා. ඒ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මතක් කරන්නේ ඔබ
ඉරියව් දෙකකින් එක්කෝ ඔබ සක්මන් භාවනාවේ යෙදෙමින් හෝ එක තැනක වාඩි වෙලා කරන භාවනාවකින් හෝ කාලය ගත කරන්න ඕනේ තමන්ගේ හිත පිරිසිදු කර ගැනීමේ අදිෂ්ඨානයෙන් යුතුව. ඒ කියන්නේ පින්වත්නි සාමාන්‍ය දිවා කාලේ අපි භික්ෂුවක් නම් උදේවරුවේ පිණ්ඩපාතෙන් යැපිලා පිණ්ඩපාතයෙන් හවස් වරුවේ වැළකීලා අන්න ඒ හවස කාලය නැත්නම් හවස් වරුව මේ භික්ෂුවට යොදා ගන්න පුළුවන් කියනවා එක්කෝ සක්මන් භාවනාවක යෙදෙන්න එක්කෝ ඉඳගෙන කරන භාවනාවක යෙදෙන්න. ඔය දෙකින් එකක් කරන්න කියලා බුදුරජාණන් වහන්සේ අවවාද දෙනවා. ඒ වගේම රාත්‍රී කාලේ ප්‍රථම භාගය නැත්නම් මධ්‍යම රාත්‍රියට කලින් කොටස මෙන්න මේ කොටසෙත් භික්ෂුවක් විසින් වීරියෙන් යුක්තව කෙලෙස් තවන වැර ඇතිව මේ එක්කෝ සක්මන් භාවනාවකින් එක්කෝ හිඳගෙන කරන භාවනාවකින් කල් ගත කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට රාත්‍රියේදී නිදිය ගන්න යන වෙලාව නැත්නම් නිදා ගැනීමට අවශ්‍ය වෙලාව මතුවෙච්ච වෙලාවේ උනත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා නිදිය ගන්න යනකොට උනත් ඔබ හික්මෙන භික්ෂුවක් වශයෙන් තමන්ගේ එක පාදයක් අනිත් පාදය මත තබාගෙන වැතිරෙන ඉරියව්වෙන් හිත සමාහිතව තබාගෙන සතිමත්ව සිංහ සෙයියාවෙන් සතපෙන්න කියලා දේශනා කරා අවදි වෙන වේලාව අදිෂ්ඨාන කරගෙන. ඔන්න ඔය ආකාරයටයි මේ භික්ෂුව නිදිවැරීමෙහි හික්මෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟ කාරණේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා අර බ්‍රාහ්මණය අපි නැවතත් උපදේශක් දෙනවා. ඒ භික්ෂුව සති සම්පජඤ්ඤ යුක්තව කාලය ගත කරන්න ඕනේ. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ පින්වත්නි එදිනෙදා කරන වැඩ කටයුතු සිහියෙන් කිරීම. ඒ කියන්නේ අපි ඉදිරියට ගමන් කරත් පිටුපසට ගමන් කරත් සිහියෙන් යුක්තව ගමන් කරන්න ඕනේ. ඉදිරියට යනකොට මම ඉදිරියට යනවා කියන සිහියෙන් යුක්තව. පසුපසට එනකොට තමන් පසුපසට එනවා කියන සිහියෙන් යුක්තව. අපි මාර්ගයේ ගමන් කරනකොට ඉදිරිය බලාගෙන නම් යන්නේ මම මේ ඉදිරිය බලාගෙන යනවා කියන සිහියෙන් යුක්තව. වටපිට බලනවා නම් දිශා අනුදිශා බලනවා නම් ඒ දිශා දෙස බලනවා කියන සිහියෙන් යුක්තව. ඒ වගේම තමන්ගේ අතපය දිගහරිනවා හකුලවනවා නම් ඒ සම්බින්ජිතේ පසාරිතේ කියලා පාළියේ සඳහන් වෙන්නේ. එන්න ඒ අවස්ථාවලත් සිහියෙන් යුක්තව කරන්න කියලා දේශනා කරා. ඉතින් පින්වත්නි මෙන්න මේ සති සම්පජඤ්ඤය කියන එකයි බුදුරජාණන් වහන්සේ ඊළඟ කාරණය වශයෙන් අවධාරණය කරේ. දැන් අපි කාරණා 5ක් කිව්වා. 6 වෙනි කාරණේ පින්වත්නි දැන් ඔන්න ඔය විදිහට තමන් හික්මවා ගත්ත භික්ෂුව කොහොමද සීලයක පිහිටලා ඉන්ද්‍රිය සංවරයෙන් යුතුව ආහාරයේ පමණ දැන වළඳන ස්වභාවයෙන් යුක්තව නිදිවැරීමෙහි ඇති හැකියාව වර්ධනය කරගෙන ඒ වගේම සති සම්පජඤ්ඤය හැමතිස්සෙම සතිමත්ව හිඳීමේ හැකියාව වර්ධනය කරගත්ත භික්ෂුවට බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා බ්‍රාහ්මණය මම දෙන ඊළඟ උපදේශ තමයි ඔබ යන්න ජන ශූන්‍ය තැනකට ඔබ යන්න ශුන්‍යාගාරයකට ශුන්‍යාගාරයක් කිව්වහම පින්වත්නි විවිධාකාර වචන මේ ධර්මයේ සඳහන් වෙනවා. දැන් සේනාසනයක් කියන්නේ ශුන්‍යාගාරයක්. අපි දන්නවා සේනාසනයක් කියලා කියන්නේ සාමාන්‍ය මිනිස් වාසකින් ඈතට පිහිටි යම් භික්ෂුන් වහන්සේලා වැඩවසන තැනක්. ඒ වගේම විවිධාකාර තැන් තියෙනවා. දැන් රුක්ක මූල නැත්නම් ගසක් මුලට යන්න පුළුවන් භික්ෂුවකට භාවනා කරන්න. ඒ වගේම පර්වත මුදුනක් සමහර පර්වත මුදුන් තියෙනවා ඊටාම නිස්කලංක තැන්. පර්වත මුදුනකට කෙනෙක්ට යන්න පුළුවන්. ඒ වගේම ගල් ගුහාවකට අපි දැකලා තියෙනවා පුරාණ භික්ෂුන් වහන්සේලා මේ ගල් ගුහා ආශ්‍රය කරගෙන සෑහෙන කාලය ගත කරලා තියෙනවා. එතකොට ගල් ගුහාවකට යන්න පුළුවන්. ඔන්න ඔය ආකාරය නැත්නම් සුසාන භූමියක් වුණත් සමහර භික්ෂූන්ට ඊටාම හොඳ භාවනා කරන තැනක්. ඉතින් මෙන්න මේක සඳහන් කරපු එක තැනක් තෝරගෙන අන්න එතෙන්ට ගිහිල්ලා තමන්ගේ වීරිය පටන් ගන්න භාවනා කිරීම ආරම්භ කරන්න කිව්වා. පින්නත් මේක කියනකොට කෙනෙක් වරදවා වටහා ගන්න නරකයි මේ ශබ්ද ඇහෙන තැනක ඉන්න අයට භාවනා කරන්න බෑ කියලා. නෑ එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. ශබ්ද අඩු වෙච්ච තරමට භාවනාව පහසුයි. හැබැයි ශබ්ද ඇති තැනක් අපි හිතන්න ඔයත් අංගේ නිවස පිහිටලා තියෙන්නේ පාර අයිනේ නම් ශබ්ද එන එක වළක්වන්න බෑ. එහෙම කියලා භාවනා නොකර ඉන්න කියන එක නෙමෙයි මේකෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂුවකට දේශනා කරනවා ඔබ යන්න ජන ශූන්‍ය තැනකට ගිහිල්ලා වීර්ය ආරම්භ කරන්න කියලා. ඔන්න ජන ශූන්‍ය තැනකටත් ගිය භික්ෂුවකට බුදුරජාණන් වහන්සේ ඊළඟට කියනවා
භාවනාවක් ආරම්භ කරන්න, කර්මස්ථානයක් ආරම්භ කරන්න නිසි උපදෙස් ලබාගෙන වෙන මොකටවත් නෙමෙයි ඔබගේ ප්‍රධාන අරමුණ තියෙන්න ඕනේ. නිවන වහන කාරණා පහක් තියෙනවා. ඔන්න ඔය පහ අයින් කරගන්න. පින්වත්නි, නිවන වහන කාරණා කියලා අපි අදහස් කරන්නේ නීවරණ ධර්ම. අපි දන්නවා නීවරණ ධර්ම තියෙනවා පින්වත්නි පහක්. ඒවට පාලිය කියලා කියන්නේ පංච නීවරණ කියලා. මොනවාද මේ පංච නීවරණ? අවිද්‍යාව, ව්‍යාපාද, තීන මිද්දය, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ කොටස් පහ. මෙන්න මේ පහ තමන්ගේ සිතෙන් අයින් කරගන්න වීරිය කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. පින්වත්නි, මේ පංච නීවරණයන්ගෙන් පළවෙනි එක අපි දන්නවා අවිද්‍යාව. මොකද්ද මේ අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ පින්වත්නි දැඩි ලෝභය. ඒ කියන්නේ යම් යම් කාම වස්තුන් පිළිබඳ දැඩි ලෝභය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ වීරිය වඩන්න අවිද්‍යාව වෙන් අයින් වෙච්ච මනසකින් යුක්ත වෙන්න. ඒ කියන්නේ අවිද්‍යාව දැඩි ලෝභය ඔබේ සිතේ රජ කරන්න දෙන්න එපා. ලෝභය පුළුවන් තරම් යටපත් කරගන්න කියලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ භාවනා කරන භික්ෂුවට උපදේශක් ලබා දෙනවා. ඊළඟට පින්වත්නි ව්‍යාපාදය. දැන් ව්‍යාපාදය කියන වචනේ තේරුම ද්වේෂය, අන් අයට ක්‍රෝධ කිරීම. එතකොට මේ ක්‍රෝධ කිරීමෙන් වළකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සියලුම සත්‍යයන් කෙරෙහි මෛත්‍රී සහගත සිතින් වාසය කරන්න කියලා මේ භික්ෂුවට උපදෙස් දෙනවා. එතකොට පින්වත්නි ප්‍රධාන නීවරණ දෙකක් දැන් යටපත් කරනවා. අවිද්‍යාව නැත්තම් දැඩි ලෝභය, ඒ වගේම ද්වේෂය. ඊළඟ කාරණය මතක් කරනවා භික්ෂුවට තීන මිද්දය. මේ තීන මිද්දය කියන නීවරණයෙන් ඔබ වියුක්ත වෙන්න, ඒයින් ඈත් වෙන්න උත්සාහ කරන්න ඕනේ. පින්නන්දි මොකද්ද මේ තීන මිද්ද කියලා කියන්නේ? දැන් මේ තීන මිද්ද කියන වචනේ හැදිලා තියෙන වචන දෙකකින්. තීන සහ මිද්ද. තීන කියලා කියන්නේ තමන්ගේ කයේ තියෙන අලස බව, කම්මැලි බව, නැත්නම් අකර්මණ්‍ය ගතිය. මිද්දය කියලා කියන්නේ තමන්ගේ හිතේ තියෙන නිදිමත ගතිය. අන්න ඒ වගේ අදහසක්. එතකොට සිතේ සහ කයේ තියෙන අලස ගතිය, නිදිමත ගතිය, අකර්මණ්‍ය ගතිය නැති කරගන්න ඔබ උත්සාහ කරන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට පින්වත්නි මෙන්න නීවරණ තුනක් අපි දේශනා කරා. හතරවෙනි නීවරණය උද්ධච්ච කුක්කුච්ච. මොකද්ද මේ උද්ධච්ච කුක්කුච්ච කියලා කියන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ භික්ෂුව උද්ධච්ච කුක්කුච්චෙන් විරමණය නැත්නම් ඒයින් ඈත්ව වාසය කරන්න උත්සාහ කරන්න ඕනේ. උද්ධච්ච කුක්කුච්ච කියන වචනේ හැදිලා තියෙන්නේ අර වගේම වචන දෙකකින්. උද්ධච්ච කියලා කියන්නේ පින්වත්නි මේ සිතේ තියෙන සැලෙන ගතිය. සිත කොයිලාකවත් එක අරමුණක රැඳෙන්නේ නැහැ. සිත සැලෙනවා. එන්නේ ගතිය තමයි උද්ධච්ච කියලා කියන්නේ. අපි ඔය සාමාන්‍ය ජන සමාජයේ ව්‍යවහාර කරන උද්ධච්ච කියන අර්ථයෙන් නෙමෙයි මෙතන උද්ධච්ච කියලා කියන්නේ. සිතේ සැලෙන ගතියයි උද්ධච්ච. ඒතර කුක්කුච්ච කියලා කියන්නේ පින්වත්නි කරපු නොකරපු දේවල් ගැන සිතේ පසුතැවෙන ගතිය තමයි කුක්කුච්ච කියලා කියන්නේ. ඔය පද්‍ය සාහිත්‍යයක තැනක සඳහන් වෙනවා එක හාමුදුරන් වහන්සේ කෙනෙක්, කවි ලියන හාමුදුරන් වහන්සේ කෙනෙක්. ඒ කුක්කුච්ච කියන පදය මෙන්න මෙහෙම අර්ථ දක්වලා තියෙනවා. කළ නොකළ උදෙසා පසුතැවිලි වන කුකුසා කියලා. ඒ කියන්නේ කුකුසා කියලා කියන්නේ කුක්කුච්චය. කළ නොකළ උදෙසා කරපු නොකරපු දේවල් ගැන පසුතැවිලි වෙන එකෙන් ඔබ ඈත් වෙන්න ඕනේ. පින්වත්නි අපේ සාමාන්‍ය ස්වභාවයක් තියෙනවා. අපි පසුතැවිලි වෙනකොට සමහර වෙලාවට කරපු දේවල් ගැනත් පසුතැවිලි වෙනවා. සමහර වෙලාවට කරන්න බැරි වෙච්ච දේ ගැනත් පසුතැවිලි වෙනවා. අන්න ඒ අන්ත දෙකෙන්ම ඔබ ඈත් වෙන්න කියලායි බුදුරජාණන් වහන්සේ මෙතන මතක් කරන්නේ. ඊළඟ නීවරණය, අන්තිම නීවරණය පින්වත්නි විචිකිච්ඡාව. විචිකිච්ඡාව කියලා කියන්නේ බුද්ධ ආදී අටතැන්නේ ඇති සැකය. ඒ කියන්නේ පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ නිවැරදි අවබෝධයක් ඇති කර නොගත්ත කෙනෙක්ට හැමතිස්සෙම යම් යම් දේවල් ගැන සැක උපදිනවා. දැන් මේ සැක කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. Tamanට සැක ඉපදිච්ච වෙලාවට, සැකයක් හටගත්ත වෙලාවට ඒක නියමාකාරයෙන් ඒ ධර්මයේ පිළිබඳ දන්න කෙනෙක් ලව්වා මේකේ සැක දුරු කරගන්න කියන එකයි මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට මෙන්න මේ නීවරණ ධර්ම පහෙන් වියුක්තව ඉන්න ඔබ උත්සාහ කරන්න ඕනේ කියලා එකයි බුදුරජාණන් වහන්සේගේ අවවාදය. පින්නත් මේ විදිහට මෙන්න මේ කාරණා 7 සම්පූර්ණ කරගත්ත කෙනාට බුදුරජාණන් වහන්සේ 8 වෙනි කාරණේ දේශනා කරනවා. මේ භික්ෂුවට බ්‍රාහ්මණය මම දේශනා කරනවා ඔබ ඊළඟට උත්සාහ කරන්න ඕනේ ධානය උපදව ගන්න.
ඊළඟට මේ ධාන උපදවනවා කියලා කියන්නේ පින්වත්නි මේ ධාන කියන වචනේ තේරුම පාලිය සඳහන් වෙනවා අධිචිත්ත කියලා. අධිචිත්ත කියලා කියන්නේ ධානයට. ධානය කියලා කියන්නේ සිතේ සමාහිත වෙච්ච, සිත තැම්පත් වෙච්ච එක්තරා ප්‍රබල මානසික අවස්ථාවක් තමයි ධානය කියලා කියන්නේ. මේ ධාන හතරක් තේරවාද ත්‍රිපිටකයේ සඳහන් වෙනවා. ප්‍රථම ධානයේ, ද්විතීය ධානයේ, තෘතීය ධානයේ, චතුර්ථ ධානයේ කියලා. ප්‍රථම ධානය කියලා කියන්නේ පින්වත්නි විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියන මෙන්න මේ කාරණා පහෙන් යුක්ත විවේකයෙන් හටගත්. එතන සඳහන් වෙනවා විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි කියලා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා යම් කෙනෙක් විවේක තැනකට ගිහිල්ලා ඒ විවේකයෙන් හටගත්ත මෙන්න මේ කාරණා පහ තියෙන මොනවද? විතක්ක විචාර පීතිසුඛ ඒකග්ගතා කියන කරුණු පහෙන් යුක්ත යම් ධානයක් තියෙනවා නම් අන්න ඒකට කියනවා ප්‍රථම ධානය කියලා. මේ භික්ෂුව මෙන්න මේ ප්‍රථම ධානයට පැමිණ වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මේ ප්‍රථම ධානයට පැමිණි භික්ෂුව ඊළඟට අර සඳහන් කරපු කරුණු පහෙන් පළවෙනි කරුණු දෙක අයින් කරනවා. මොනවද? විතක්ක විචාර. විතක්ක විචාර අත්හැර දමලා සමාධියෙන් හටගත්ත පීති සුඛ ඒකග්ගතා සහිත ද්විතීය ධානයටත් පැමිණ වාසය කරනවා කියලා දේශනා කරා. ඔය දෙවනි ධානය ගැනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඊළඟට පින්වත්නි තුන්වෙනි ධානය. මෙන්න මේ තුන්වෙනි ධානයේ විශේෂ ධානයක්. මේ ධානයේ අර පළවෙනි දෙවනි ධානයේ තිබ්බ පීති සුඛ ඒකග්ගතා කියන කරුණු තුනෙන් ප්‍රීතිය අයින් කරනවා. ප්‍රීතියත් අතහැර දමනවා. ප්‍රීතිය අතහැරලා උපේක්ෂාව වෙතෙන්ට එකතු කරනවා. එහෙනම් උපේක්ෂා සහගත සුඛ ඒකග්ගතා සහිත තෘතීය ධානය කියලා මේකට දේශනා කරේ. මෙන්න මෙතන විශේෂ කාරණයක් මේ තේරවාද ත්‍රිපිටකයේ සඳහන් වෙනවා පින්වත්නි. මේ තෘතීය ධානය ගැන ආර්යයන් වහන්සේලා ඒ කියන්නේ ඔය හිත දියුණු කරපු ඍෂිවරුන් පවා ඊටාම වර්ණනා කරපු ධානයක් මේක. මේ ධානයට සමවදින්න උන්වහන්සේලා ඊටාම කැමති. මොකද්ද? මේ ධානයේ සතිමත් බවෙන් යුක්ත, උපේක්ෂාවෙන් යුක්ත, ඊටාම සමාහිත ස්වභාවයක් නැත්නම් ඊටාම සුඛදායක ස්වභාවයකින් යුක්ත ධානයක් කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. එතකොට මේ තෘතීය ධානයටත් මේ භික්ෂුව පැමිණ වාසය කරනවා කියලා දේශනා කළා. ඊළඟට පින්වත්නි හතරවෙනි ධානය දක්වා යනකොට සැප දුක කියන සුඛ දුක්ඛ කියන කොටස් දෙකත් මේ භික්ෂුව අයින් කරනවා. ඒ වගේම දෝමනස්ස සෝමනස්ස කියන ස්වභාව දෙකත් මේ භික්ෂුව අයින් කරනවා. ඒ සියල්ලම අයින් කරලා උපේක්ෂාව ප්‍රමුඛ කරගත් චතුර්ථ ධානයට සමවැදිලා වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මෙන්න මේ හතරවෙනි ධානය දක්වා හිත දියුණු කරපු භික්ෂුවට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම විශේෂ ප්‍රකාශයක් කරනවා. ඔන්න ඔතනින් පින්වත්නි දැන් මම කාරණා 8ක් විස්තර කරා. මේ කාරණා 8 තමයි මේ බුද්ධ ශාසනයේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. බලන්න මේ කරුණු 8 කොයිතරම් අනුපිළිවෙලක් තියනවාද, කොයිතරම් යථාර්ථවාදී ප්‍රායෝගික පිළිවෙලක් තියනවාද කියලා. මුලින්ම සීලයෙන් පටන් ගත්තා. ඊළඟට ඉන්ද්‍රිය සංවරය දියුණු කරා. ඊළඟට තමන් ගන්න ආහාරයේ ප්‍රමාණය දැනගත්තා. තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන අවධානය යොමු කරා. ඊළඟට නිදි වැරීම නැත්නම් නිදි වර්ජනය කරගෙන හෝ වීර්ය ලබා ගැනීමේ පුහුණුව ලබා ගත්තා. ඊළඟට සති සම්පජඤ්ඤය තමා එදිනෙදා කරන වැඩ කටයුතු සිහියෙන් යුතුව කරන්න ඉගෙන ගත්තා. ඊළඟට ඔහු ජන ශූන්‍ය තැනකට ගියා. ඔන්න ඔතෙන්ට ගිහිල්ලා ඊට පස්සේ තමන්ගේ භාවනාව පටන් ගත්තා. මේ පංච නීවරණයන් යටපත් කිරන්නයි උත්සාහ කරේ. ඊට පස්සේ ඔහු ධානය උපදව ගත්තේ. මෙන්න මෙහෙම අනුපූර්ව ක්‍රියාවක්, අනුපූර්ව ප්‍රතිපදාවක් මේ ලෝකේ තියෙනවා. ඒ හින්දා කොයි වෙලාවකවත් මේ අනුපූර්ව ප්‍රතිපදාව උල්ලංඝනය කරලා ඔබට මේ බුද්ධ ශාසනයේ කිසිම ඵලයක් නෙලා ගන්න බෑ කියන පණිවිඩයයි මේ බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මෙතනදී බුදුරජාණන් වහන්සේ පින්වත්නි ඊට විශේෂ ප්‍රකාශයක් කරනවා. බ්‍රාහ්මණය මේ සේක පුද්ගලයන්ට මම එක අවවාදයක් දෙනවා. මේ සේක පුද්ගලයෝ කියන්නේ පින්වත්නි රහත් නොවිච්ච සෝතාපන්න, සකදාගාමි, අනාගාමි නැත්නම් තවම ශික්ෂණය ලැබමින් ඉන්න පුද්ගලයන්ට මම අවවාදයක් දෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බ්‍රාහ්මණය මොකක්ද ඒ අවවාදය? මේ සියලුම ක්ලේශයන් නිරුද්ධ කරපු රහතන් වහන්සේලා පවා, පසේ බුදුරයන් වහන්සේලා පවා
සම්මා සම්බුදුරයන් වහන්සේලා පවා ඊටාම ප්‍රිය කරන දෙයක් තමයි මේ ධාන සමාපත්තියට සමවැදිලා ඉන්න එක. එහෙනම් ඔබටත් මේ සති සම්පජඤ්ඤයෙන් යුතුව ධාන සමාපත්තියකට සමවැදිලා ජීවිතය ගත කරන එක ඊටාම හොඳ ප්‍රතිඵල තියෙන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෙන්න මේක අහගෙන හිටපු අර ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා මේ කාරණේ හොඳට අහගෙන හිටියා. අහගෙන ඉඳලා පින්වත්නි මෙන්න මෙහෙම නැවත ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි මේ ප්‍රශ්නේ හරි වැදගත් පින්වත්නි. එහෙනම් මම නැවත කියනවා. මේ බ්‍රාහ්මණයා අහන්නේ ස්වාමීනි දැන් නිවන කියලා එකකුත් තියෙනවා. නිවනට යන මාර්ගයකුත් තියෙනවා. ඒ නිවනට යන මාර්ගය කියලා දෙන්න ඔබ වහන්සේත් මේ ලෝකේ වැඩ ඉන්නවා. එහෙම වැඩ ඉඳලා ඒ මාර්ගයත් කියලා දෙද්දී මොකද්ද ස්වාමිනී කාරණය? ඔබ වහන්සේගේ සමහර ශ්‍රාවකයෝ නිවන් දකිනවා. සමහර ශ්‍රාවකයෝ නිවන් දකින්නේ නැහැ. මොකද්ද මේකට හේතුව? ඇයි මෙහෙම වෙන්නේ කියලා මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මෙන්න මේ අහපු ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ පිළිතුරක් දෙන්නෙත් පින්වත්නි ප්‍රශ්නකින්. ඒක උන්වහන්සේලාගේ ස්වභාවයක්. ඒකට කියනවා පටිපුච්ච භ්‍යාකරණීය කියලා. නැත්තම් ප්‍රතිප්‍රශ්නයක් අහලා ඒ පුද්ගලයාගේ සැක දුරු කරනවා. ඒ වෙලාවේ මේ ප්‍රශ්නේ අහපු බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රතිප්‍රශ්නයක් අහනවා. බමුණ මේ කාරණේහිලා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. ඔබ මට උත්තර දෙන්න ඕනේ. හොඳයි ස්වාමිනී කියලා එකඟ වුණා. මෙන්න මම මේ අහන ප්‍රශ්නේ මේකයි බ්‍රාහ්මණය. ඔබ රජගහනුවරට යන පාර තව කෙනෙක්ට කියලා දෙන්න දක්ෂයෙක්ද කියලා ඇහුවා. දැන් මේ ඉන්නේ සවැත් නුවර. උන්වහන්සේලා වැඩ ඉන්නේ බ්‍රාහ්මණයත් සමග. මේ බමුණගෙන් අහනවා රජගහනුවරට යන පාර කියලා දෙන්න ඔබ දක්ෂයිද? එහෙමයි ස්වාමිනී මම දක්ෂයි. එහෙනම් ඔබ හිතන්න බ්‍රාහ්මණය ඔන්න එක පුද්ගලයෙක් ඔබ සමීපයට එනවා. ඇවිල්ලා කියනවා බ්‍රාහ්මණය මට මෙතන ඉඳන් රජගහනුවරට යන්න ඕනි. ඔබට පුළුවන් ද මට මාර්ගය කියලා දෙන්න? එතකොට ඔබ මෙන්න මෙහෙම කියනවා. පුරුෂය ඔබ මෙහි එන්න මේ තියෙන මාර්ගය මම මේ පෙන්නන මාර්ගයේ ඔබ ටික දුරක් යන්න. ටික දුරක් යනකොට ඔබට අහවල් ගම හම්බෙනවා. අර මෙන්න මේ නම තියෙන ගම හම්බෙනවා. ඒ ගම පසු කරලා මෙන්න මේ මාර්ගයේ තව සෑහෙන දුරක් ගියාට පස්සේ ඔබට මෙන්න මේ නම තියෙන නියම් ගම හම්බෙනවා. ඔය නියම් ගමත් පහු කරලා ඔබ යනකොට ඔබට දකින්න ලැබෙනවා රජගහනුවරට අයත් පොකුණු ගොඩනැගිලි ආදී සියලුම දේවල්. අන්න එතකොට ඔබ දැනගන්න ඕනි ඔබ ඇවිල්ලා තියෙන රජගහනුවරට. ඔන්න ඔහොම කියලා මේ යන මාර්ගය පැහැදිලි කරලා දීලා මේ පුද්ගලයාව පිටත් කරනවා. හැබැයි බ්‍රාහ්මණය මේ පුද්ගලයා අර ඔබ සඳහන් කරපු උපදෙස් අනුගමනය කරන්නේ නැතුව එයින් වියුක්ත වෙලා වෙනම වැරදි මාර්ගයක ගිහිල්ලා අවසානයේ ඔහු යන්නේ රජගහනුවරට නෙමෙයි වෙනත් තැනකට. තවත් පුරුෂයෙක් එනවා බ්‍රාහ්මණය ඇවිත් ඔබගෙන් අහනවා අර වගේම මට රජගහනුවරට යන්න ඕනේ ඔබට පුළුවන් ද මට පාර කියලා දෙන්න? ඔබ එකඟ වෙලා ඔබ මේ පුරුෂයටත් කියනවා පුරුෂය මෙහි එන්න මේ පාර දිගේ ඔබ මෙච්චර දුර යන්න. ගියාට පස්සේ ඔබට ගමක් හම්බ වෙනවා. ඒ ගම පහු කරලා මෙච්චර දුරක් මෙන්න මේ මාර්ගයෙන් යනකොට ඔබට මෙන්න මේ නම තියෙන නියම් ගමක් හම්බෙනවා. මේ නියම් ගමත් පහු කරලා ඔබට යන විට මෙන්න මේ ආකාරයේ පොකුණු ගොඩනැගිලි ආදී රජගහනුවරට අයත් ඒවා ඔබට දක්නට ලැබෙනවා. අන්න එතකොට ඔබ දැනගන්න ඔබ ඇවිල්ලා ඉන්න රජගහනුවරට. මේ උපදෙස් ටිකක් දීපු අර පුරුෂයා තමන්ගේ ගමන ආරම්භ කරලා අර කියලා දීපු උපදෙස් ඒ ආකාරයටම පිළිපැදලා අවසානයේ රජගහනුවරට යනවා. මම ඔබගෙන් අහන ප්‍රශ්නය බ්‍රාහ්මණය දැන් මේ පුරුෂයෝ දෙන්න ඔබගෙන් උපදෙස් අරගෙන රජගහනුවර කියලා එකකුත් තියෙනවා නම් රජගහනුවරට යන පාර කියලා එකකුත් තියෙනවා නම් රජගහනුවරට යන මාර්ගය කියලා දෙන්න ඔබ මෙතන ඉන්නවා නම් අර එක පුරුෂයෙක් රජගහනුවරට යන්නත් අනිත් පුරුෂයා රජගහනුවරට නොයන්නත් හේතුව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අසන්ට යෙදුණා. එවිට මේ බ්‍රාහ්මණයා කියනවා ඒකට මට කරන්න දෙයක් නෑ ස්වාමීනි. ඒක මගේ වරදක් නෙමෙයි. මම හරියට මාර්ග උපදේශකයෙක් වගේ. මම මග කියලා දෙන්නෙක් විතරයි. මට කියලා දෙන්න පුළුවන් මාර්ගය විතරයි. මට ඕන්ව අරගෙන ගිහිල්ලා එතනට තියන්න හැකියාවක් නෑ කියලා. අන්න ඒ කාරණේ ඔහුට ඒත්තු ගන්නලා බුදුරජාණන් වහන්සේ මේ බමුණට දේශනා කරනවා බ්‍රාහ්මණය මමත් ඒ වගේම තමයි. තථාගතයන් වහන්සේලාත් ඒ වගේම තමයි. පින්වත් බ්‍රාහ්මණය නිවන කියලා එකකුත් තියෙනවා. නැත්නම් නිවන ප්‍රත්‍යක්ෂ කරනවා කියලා එකකුත් තියෙද්දි. නිවනට යන මාර්ගයකුත් තියෙද්දි. ඒ නිවනට යන මාර්ගය දේශනා කරන්න තථාගතයන් වහන්සේ කියලා කෙනෙක් මේ ලෝකේ වැඩ ඉඳද්දි යම් පුරුෂයෙක්
ඒ තථාගතයන් වහන්සේගෙන් නිවනට යන පාර අහගෙන නිවනට යන ප්‍රතිපදාව අහගෙන ඒ මාර්ගයේ යන්නේ නැත්තම් ඒ මාර්ගයේ යන්නේ නැත්තම් ඒ නිවන ප්‍රත්‍යක්ෂ කරගන්න නැත්තම් මට කරන්න දෙයක්වත් නැහැ. තථාගතයන් වහන්සේ කුමක් කරන්නද? තථාගතයන් වහන්සේලා මාර්ගය කියලා දෙන අය විතරයි. කවදාවත් නිවන් ඔබට ලබා දෙන්න පුළුවන් අය නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ කියන්නේ පින්වත්නි අර තව තැනක ධර්මයේ සඳහන් වෙනවා තුම්මේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා. ඒ කියන්නේ ඔබට નિયમિત වැඩේ ඔබ කළ යුතුයි. තථාගතයන් වහන්සේලා පාර කියලා දෙනවා විතරයි. මෙන්න මේ මාර්ගයේ ඔබ ගියොත් මෙහෙට යන්න පුළුවන්. අනිත් මාර්ගයේ ඔබ ගියොත් ඒ මාර්ගයේ ගියොත් ප්‍රතිඵලය මේකයි කියලා මාර්ගය කියලා දෙන අය විතරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඔන්න ඔය කාරණේ හින්දා පින්වත්නි මේ බ්‍රාහ්මණයාට ඊටාම පැහැදීමක් ඇති වුණා. ඊටාම පැහැදීමක් ඇති වෙලා මේ බ්‍රාහ්මණයා තමන්ගේ සතුට මෙන්න මේ ආකාරයෙන් ප්‍රකාශ කරනවා. ස්වාමීනි මේ ලෝකේ තියෙනවා මූල ගන්ධ කියලා જાතියක්. මූල ගන්ධ කියලා කියන්නේ හොඳ සුවඳවත් මුල් ಜಾති. ඒ සුවඳවත් මුල් ಜಾති අතරින් අපි කියනවා කළු අඟිල් කියලා මුල් ಜಾතියක් තියෙනවා. ඒක තමයි ඊටාම ශ්‍රේෂ්ඨ කියලා මිනිසුන් අතර සම්මතයි. ඒ වගේම සාරගන්ධ කියලා ಜಾතියක් ස්වාමිනී මේ ලෝකේ තියෙනවා. සාරගන්ධ කියලා කියන්නේ සුවඳවත් දැව. සුවඳවත් දැව ಜಾති මේ ලෝකේ යම් තාක් තියෙනවා නම් ඒ තාක් ಜಾති වලින් මේ රත් හඳුන් කියන එක ශ්‍රේෂ්ඨයි කියලා මිනිස්සු අතර සම්මතයක් තියෙනවා. ඒ වගේම මේ මල් සුවඳ ಜಾති මේ ලෝකේ කොතෙකුත් තියෙනවා. ඒ මල් සුවඳ අතරින් මේ දෑසමන් කියන මලේ සුවඳ ඊටාම අග්‍රයි, ඊටාම විශිෂ්ටයි කියලා මිනිස්සු අතර සම්මතයක් තියෙනවා. අන්න ඒ වගේ ස්වාමීනි මේ ලෝකේ මාර්ග දේශනා කරන යම් තාක් ශාස්ත්‍රවරු ඉන්නවා නම් මේ දඹදිව හෝ යම් තැනක හෝ යම් තාක් ශාස්ත්‍රවරු ඉන්නවා නම් ඒ සියලු දෙනාම අතරින් ඒ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඊටාම ශ්‍රේෂ්ඨයි අග්‍රයි කියලා මේ බ්‍රාහ්මණයා තමන්ගේ සතුට ප්‍රකාශ කරා. මෙන්න මෙතනින් මේ සූත්‍රය ඉවර වෙනවා පින්වත්නි. අපි නැවත මේ සූත්‍රය ගැන සාරාංශයක් අපි බැලුවොත් මේ සූත්‍රයේ පින්වත්නි සූත්‍රයේ පුරාම බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ මේ බුද්ධ ශාසනය කවදාවත් ගැඹුරු තැනකට එකපාර පිවිසිලා මේකෙන් නිර්වාණය අවබෝධ කරනවා කියන එක සිදු වෙන්නේ නැහැ කියන එක දේශනා කරන්නේ. ඒ හින්දා හැම දෙයක්ම ඔබ සරල තැනින් පටන් ගන්න. පින්වත්නි ඔබ ගිහියෙක් නම් ඔබ ගිහි පුද්ගලයෙක් නම් ඔබට පැවරිලා තියෙන පළවෙනි රාජකාරිය තමයි තමන්ගේ සීලය පිරිසිදු කර ගැනීම. ගිහියන්ට තියෙන සීලය පංචශීලය. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන්. ඔන්න ඔහොම ගාතාවක් ඔයත් අහලා ඇති. ওই විසුද්ධි මාර්ගය කියලා බුද්ධඝෝෂ අටුවාචාර්යින් වහන්සේ විසින් ලියන ලද පොතක් තියෙනවා. මේ විසුද්ධි මාර්ග කියන අට කතාවේ මූලික ගාතාව තියෙන්නේ මේ සීලය පිළිබඳව. එක දේවතාවෙක් බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිතා පජා තන්තං ගෝතම පුච්චාමි කෝ ඉමං විජටේ ජටන්ති. අන්තෝ ජටා බහි ජටා ස්වාමීනි ඇතුළෙත් ප්‍රශ්න බහි ජටා පිටත් ගැට ජටාය ජටිතා පජා මේ මුළු සමාජයම ගැටවලින් ගැට ගැහිලා ඉන්නේ. තන්තං ගෝතම පුච්චාම මම ගෞතමයන් වහන්සේ ඔබ වහන්සේගෙන් විචාරනවා කෝ ඉමං විජටේ ජටන්ති කවුද මේ ගැටය ලියන්නේ කවුද මේ ගැටලුව ලියන්නේ කියලා. ඔන්න ඕකට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරේ පටන් ගන්නෙම පින්වත්නි සීලයෙන්. අපි අර කතා කරපු ප්‍රතිපදා අටට පළවෙනියෙන්ටම ආපු සීලයෙන්. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. නරෝ කියන්නේ මිනිසයා, සපඤ්ඤෝ කියන්නේ ප්‍රඥාවන්ත. ප්‍රඥාවන්ත මිනිසයා මුලින්ම සීලයක පිහිටවනවා. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. ඊළඟට චිත්තං පඤ්ඤංච භාවයන්. චිත්තං කියලා කියන්නේ තමන්ගේ සිත දමනය කරගන්නවා. ඊළඟට තමයි ප්‍රඥාවට එන්නේ. ප්‍රඥාව දියුණු වෙන්නේ ඊළඟට. එහෙනම් මුලින්ම සීලයෙන් කය වචනය සංවර කරගෙන කය වචනේ සංවර කරගත්තු පුද්ගලයා තමන්ගේ සිත දමනය කරගෙන සමාධිය දියුණු කරගෙන අන්න එතනිනුයි විපස්සනාවට නැත්තම් ප්‍රඥාව දියුණු කරන තැනට යන්නේ. උතනක් තියෙනවා පින්වත්නි අර අපි සඳහන් කරපු අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන ඒ අනුපිළිවෙල අනුපූර්ව ශික්ෂාව එතන තියෙනවා. ඔය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තව තැනක තියෙනවා පින්වත්නි සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක්.
ඔතන දේශනා කරන්නෙත් ඔය පටිපාටියමයි. ඒ හින්දා මේ මහ මොහොතේ කොතනින් දියපොදක් අරගත්තත් ලුණු රසයි වගේ මේ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මයේ කොතනින් ගත්තත් පින්වත්නි මේ විමුක්ති රසයමයි තියෙන්නේ. ඒ විමුක්ති රසයේ තියෙන්නේ සීලයෙන් පටන් අරගෙන සමාධිය දියුණු කරලා ප්‍රඥාවට යන මාර්ගයේ මිස වෙන කිසිවක් නොවේයි කියන එකයි මේ සූත්‍රයෙන් අපි අවධාරණය කරේ. ඒ හින්දා ඔය ඇත්තන්ට මේ සූත්‍රයෙන් මේ අහගෙන ඉන්න ශ්‍රාවකයන්ට ගන්න ඕන පළවෙනි ආදර්ශය තමයි ඔබ ගිහි ජීවිතයේ යම් වැඩක් කරත් ඔබ මේ අධ්‍යාත්මික ජීවිතයේ යම් වැඩක් පටන් ගත්තත් හැමතිස්සෙම සරල තැනකින් පටන් අරගෙන ටික ටික ඕනේ දියුණු කරන්න. ටික ටික ඕනේ දියුණු කරන්න ක්‍රමක්‍රමයෙන් ඕනේ දියුණු කරන්න. අන්න එතනයි ඔබ වෘද්ධියටපත් වෙන්නේ. ඔබ සාර්ථක වෙන්නේ. ඔබ අභිවෘද්ධියටපත් වෙන්නේ එතනයි. අවසානයේ නිර්වාණය දක්වා යන මාර්ගයත් එතනින්මයි සාක්ෂාත් වෙන්නේ කියන එකයි අපි මෙතනින් මතක් කරන්නේ. ඒ හින්දා පින්වත්නි මේ ධර්ම දේශනාව මුල ඉඳන් අගට සාවධානව අහන් හිටියා කියලා අපි විශ්වාස කරනවා. ඒ හින්දා දැන් සියලු මේ දේශනා කරපු සියලුම කාරණා නැවතත් සිතට මෙනෙහි කරගන්න, නිතර නිතර මෙනෙහි කරන්න, තමන්ගේ ජීවිතය, මෙලොව ජීවිතය, පරලොව ජීවිතය මේ කාරණා අදාළ කරගෙන, මේ කාරණා උපයෝගී කරගෙන මෙලොව ජීවිතය සාර්ථක කරගෙන, ඒ වගේම පරලොව ජීවිතයත් සාර්ථක කරගෙන අවසානයේ පතන්නා වූ බෝධියකින් නිර්වාණ ධාතුවත් සාක්ෂාත් කරගන්න උත්සාහ කරත්වා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ සිහිපත් කරගන්න තථාගත අමාමේනි සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් ලැබිය යුතු ආනිසංසයන් හේතු කොටගෙන මෙලොව පරලොව සියලු සැපහා කෙලවර ජාත්‍යාදී දුකින් මිදුණු පරම ශාන්ත අමා මහ නිවනත් ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි. සිව් වසරකට පෙර අභාව ප්‍රාප්ත වූ එස් ජයවර්ධන මැතිතුමාට, දෙමව්පියන්ට නිරංජන්, ආනන්ද, හේමචන්ද්‍ර, ඩෙස්මන් සහ චමින්ද මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කිරීම මේ අයගේ භවගාමී ජීවිත වාසනාවන්ත වීමටත් අනුමෝදන් කරන පින් පරම සුන්දර නිත්‍ය මංගල අජරාමර නිවන් සුවය ලැබීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වය ගැන කටයුතු කරනවා නුගේගොඩ සුභද්‍රාරාම පටුමග 89 නිවසේ පදිංචි ලලිතා ජයවර්ධන මහත්මිය, ඒ වගේම මිගාර, මේනකා, සොනාලි කියන දූ දරුවන් පිරිස. කේ රොස්ලින් පෙරේරා මෑණියන්ගේ නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් ආර්.එච්. වින්සන් පෙරේරා ස්වාමි පුරුෂයාට පින් පිණිස, තවද දෙපාර්ශවයේ දෙමව්පියන්ට පින් පිණිස සහ දූ දරුවන්ට, මුණුපුරන් සහ මිනිපිරියන්ට සෙත්පතා අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ පානදුර වලපල 126 සී නිවසේ පදිංචි කළු කපුගේ රොස්ලින් පෙරේරා මහත්මිය ප්‍රධාන පිරිස. අජිත් අශෝක සමරසිංහ මැතිතුමාට ඉක්මන් භවයකදී නිර්වාණ අවබෝධය පිණිස පියතුමන්ලා දෙදෙනා, ඒ වගේම අපවත් වූ සියලුම සංඝයා වහන්සේලා, ඥාති හිත මිත්‍රාදීන් සහ පින් අපේක්ෂා කරන සියලු දෙනාගේ සුගතිය පිණිස, ඒ වගේම ගෞරවනීය දේශකයන්න් වහන්සේට නිරෝගී සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කිරීම, දහම් ශ්‍රවණය කළ සියලු දෙනාගේ දෙමව්පියන් ප්‍රධාන සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම ධර්මාවබෝධය ලැබීමත් අද මේ ධර්මදේශනාවට දායකත්වය ලබා දීමෙන් ඇය බලාපොරොත්තු වෙනවා. මෙලෙස ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවත 176 ඒ නිවසේ පදිංචි සුජීවනී සමරසිංහ මහත්මිය සමග පුතු ජිනූක සමරසිංහ මහත්මයා ප්‍රධාන සියලු දෙනා. මැයි මස 27 වන දිනට නවවන වියට පාතබන හියාරා බුමන්ති දියණියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, සියලුම රෝගාබාධ දුරු වී නිදුක් නිරෝගී වේවායි ප්‍රාර්ථනා කිරීම, දෙමව්පියන් ප්‍රධාන සියලුම ඥාතීන් මේ ප්‍රාර්ථනාව කරනවා දියණිය වෙනුවෙන්. ඒ වගේම මැයි මාසයේ උපන්දින සමරන අයන්ති සේනාරත්න ආදරණීය මෑණියන්ටත්, රනිලා සහ අයෝකී දියණියන්ටත් නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නමින් මිය පරලොව ගිය එඩ්වර්ඩ් සේනාරත්න පියාණන්ටත්, ලුයිස් අප්පුහාමි, රිචඩ් දිසානායක, පී.එන්. ප්‍රේමාවතී,
විමලා දෙල්පාගොඩ, කමලා දිසානායක, ඉන්ද්‍රා පෙරේරා, මොදිත දිසානායක, ලලිත් ඒකනායක මේ සියලු දෙනාට පින් අනුමෝදන් කිරීම, මේ පින්වත් පිරිස සිහිපත් කිරීම, ඒ අයගේ භවගාමී ජීවිතය සාර්ථක වේවායි ප්‍රාර්ථනා කිරීම, නමින් මිය පරලොව ගිය සියලුම සංසාරික ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුව චිරජීවනය ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනවා ගල්කිස්ස විද්‍යාල පාර අංක 20 නිවසේ පදිංචි නදීෂා දිල්ෂානි සේනාරත්න මහත්මිය. සහභාගී වන සියලු දෙනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන සෑම දෙනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම, ගෞරවනීය දේශකයන් වහන්සේ ප්‍රධාන සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම, ඒ වගේම නිවන් සුව අවබෝධ වේවායි ප්‍රාර්ථනා කිරීම, අපවත් වේ වදාළ නා වූනේ ආර්ය ධම්ම ස්වාමින් වහන්සේටත්, දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේටත්, ඒ වගේම අපවත් වන්නට යෙදුණු සියලුම මහා සංඝරත්නයට උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කිරීම, සහභාගී වන සියලු දෙනාගේම දෙමව්පිය ඥාතීන් ප්‍රධාන සියලුම සංසාරගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත් අරමුණු කර අද දවසේදී ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ කල්යාණ මිත්‍ර උපාසිකාවන් පිරිසක්. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍ය අනුමෝදනාව සඳහා. හොඳයි, දැන් සියලු දෙනාම සිහි කරගන්න ඒ සඳහන් කරන්නට යෙදුණු සියලුම අරමුණු ඒ ආකාරයෙන්ම සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ ධර්මයේ දේශනා කිරීමෙන් සහ ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අත්පත් කරගත්තා වූ සියලුම කුසල සම්භාර ධර්මියෝ පළමු කොටම මේ ලෝකයත් ශාසනයත් ආරක්ෂා කරන්නා වූ සම්‍යක් දෘෂ්ටික අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දෙවි දේවතාවුන් වහන්සේලා අනුමෝදන් වේවා. පතන්නා වූ බෝධියකින් නිර්වාණ ධර්මයත් සාක්ෂාත් කර ගනිත්වා කියලත් සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම මේ කුසල සම්භාර ධර්මයන්ගේ හේතුවෙන් තම තමන් නමින් මිය පරලොව යන්ට යෙදුණු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දුකටපත් ස්ථානයක සිටී නම් සැප ඇති තන්වලටපත් වේවා. අවසානයේ පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම රටදැය වෙනුවෙන් දිවිපිදූ සියලුම රණවිරුවන්ට, ඒ වගේම සටනේදී ආබාධිත වූ සියලුම රණවිරුවන්ට මේ පින් එකසේ උපනිශ්‍රේ වේවා. දුකටපත් ස්ථානයක සිටී නම් සැප ඇති තැන්වලටපත් වේවා. අවසානයේ පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ සියලුම කුසල සම්භාර ධර්මියෝ සුජීවත්ව සිටින අප සෑම දෙනාටමත් එකසේ උපනිශ්‍රේ වේවා. මෙලොව කටයුතු සාර්ථක වේවා. ඒ වගේම භව ගමන සාර්ථක වේවා. භව ගමන කෙටි කරගෙන අවසානයේ පතන්නා වූ බෝධියකින් සියලු දෙනාටම නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කරගන්න හැකියාව ලැබේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. සියලු දෙනාටම සියලු යහපතම වේවා. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ පොකුණු විට සඳ විමල සේනාසන වාසී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයේ බාහිර කතිකාචාර්ය දර්ශනපති පූජ්‍යපාද මහරගම ආනන්ද ස්වාමින් වහන්සේයි. අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ වැනි ධර්මදේශනයක දායකත්වය ලබා ගැනීමට ඔබත් කැමති නම් ඔබට පිළිවන් අපිට කතා කරන්න. අපේ දුරකථන අංකය 0112 69 71 40. මෙම ධර්මදේශනය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ YouTube නාලිකාව ඔස්සේත් ඔබට සවන් දෙන්නට පිළිවන්. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.